මම ත්‍රිකෝණමිතියේ සූත්‍ර ටිකක් ගන්න ඔයාලට 2022 අයට නමුත් 21 අයට ත්‍රිකෝණමිතියේ ප්‍රශ්න තියෙනවා නම් මේ පාඩම් බලාගත්තට කමක් නැහැ. අපි බලමු අද ගන්න සූත්‍ර ටික. මම මුලින්ම රූප සටහනක් අඳිනවා. ඔයාලත් මේ විදිහට මැද ගන්න. විභාගෙත් මේ සූත්‍ර ගන්න විදිහ ඇහුවේ නැත්නම් ඔයාලා දැනගන්න ඕනේ සූත්‍ර එන විදිහ මොකක්ද කියලා. මම අක්ෂ දෙක ඇඳලා මුලලක්ෂයක් දාලා AB කියන කෝණ දෙකක් මැදලා තියෙනවා. ඊළඟට මම මේ ලක්ෂයේ ඉඳලා ලම්බකයක් හදිනවා මෙතන. එම ලක්ෂයේ සිට මෙයාට ලම්බකයක් හදිනවා. මෙතන ඉඳලා x අක්ෂයට ලම්බකයක් හදිනවා. අපි අකුරු ටිකක් දාමු. P Q R S T. තව මෙතන ඉඳලා ලම්බකයක් ගන්න. මෙතන මෙන්න. අක්ෂ දෙක ඇඳලා මූල ලක්ෂය ලකුණු කළා. AB කෝණ දෙකක් මෙන්න. ඊළඟට මම මෙතන ඉඳලා මේ අක්ෂ රේඛාවට ලම්බකයක් ඇඳලා. මෙතන ඉඳලා ලම්බකයක් ඇඳලා. මේ ලක්ෂයේ ඉඳලා ලම්බකයක් ඇඳලා මෙතන ඉඳලා මෙයාට ලම්බකයක් ඇඳලා. රූප සටහන ওই විදිහට ඇඳගෙන අපි බලමු මේ A කෝණයට සමාන කෝණ මේ කොහේ හරි තියෙනවද කියලා. ඔන්න බලා ගන්න මෙතන A. මෙතන 90 වලින්යි. දැන් මෙතන A. මෙතන 90 වලින්. මෙතන A. ඊළඟ මම මෙතන A කෝණය මෙතන A කෝණය විතරයි දාලා තියෙන්නේ. නමුත් හොයාගෙන ගියේ මෙරට. දැන් මම ලියනවා sin A ධන B ට පාද අනුපාතය. sin A ධන B සමාන සම්මුඛ පාදයේ බෙදීම කර්ම. මොකද මම මෙතෙන්දී අර්ථ දැක්වීම ලියන්නේ නැහැ. මොකද මෙහා අපිට පේනවා සුළු කෝණයක් බව මේ සලකන අවස්ථාවේ. මම ලියනවා PT බෙදීම OT සම්මුඛ පාදයේ බෙදීම කර්ම. PT කියන දිගමට දිගවල් දෙකක එකතුවක් ලෙස ලියන්න පුළුවන්. ඒකතුව තමයි PS ධන ST යට OT. ඒ වගේම PS ට සමාන දිගක් තව පේනවා රූපේ. මම PS ට සමාන දිග දානවා RQ ධන ST. මේ බෙදීම කඩලා දානවා. දැන් අපි ආපෝ පියවර. දැන් අපි බලමු මේ RQ යට OT. මේ දෙන්නගේ කිසිම සම්බන්ධයක් නැහැ. මේ රේඛා මෙහි මෙයා මෙහි. ඒ වගේම ST මෙතන OT මෙහි. ඒ රේඛා දෙකේ අනුපාතයේ කිසිදු සම්බන්ධයක් නැහැ. නමුත් අපිට දැන් සූත්‍රයක් ලබා ගන්න මොකක් හරි සම්බන්ධයක් තියෙන්න ඕනේ අනුපාත අතර. අපි හිතමු මට ගණනක තියෙනවා මේ 5න් 3. මම මෙයාව ලියනවා 5න් 2 වැඩි කිරීම 2න් 3. දෙකට දෙකක් වුණාම උත්තරේ එනවා කිසිම වෙනසක් නැහැ වම් පැත්තයි දකුණු පැත්තයි. ඒ වගේ මම මෙන්න මේ අනුපාතයට අමතර පාදයක් සම්බන්ධ කරනවා. ඒ කරන්නේ මම ඒ සම්බන්ධ කිරීමේ මට ප්‍රතිඵලයක් එන්න ඕනේ. අපි බලමු RQ OT මේ දෙන්නටම සම්බන්ධ කර හැකි පොදු පාදය OR. මෙන්න මේ. දැන් මම OR දාන්නේ. RQ යට OR වරක් OR යට OT. අර වගේ. ධන ST යට OT. ST මෙහි. OT මෙහි. ඒ දෙන්නටම සම්බන්ධ කළ හැකි පාදයක් මෙන්න මේ. TR. ඔන්න මම දැන් TR දාන්න විදිය. ST යට TR වරක් TR යට OT. දැන් අපි බලමු මේ අනුපාත වලට ලැබෙන උත්තර මොනවද කියලා. RQ යට OR sin A වරක් OR යට OT. OR මෙතන ලම්බක OT cos B ධන ST යට TR ST බෙදීම TR cos A වරක්
TR යට OT. TR යට OT. sin B. ඔන්න අපි සූත්‍රයක් ලබා ගත්තා sin A ධන B. සූත්‍රය කියව ගන්න. sin A cos B ධන cos A sin B. sin A ධන B ගේ සූත්‍රය. sin A cos B ධන cos A sin B. එහෙනම් අපි බලමු මේ සූත්‍රයෙන් ගන්න පුළුවන් වැඩක් දැන්. සූත්‍රයක් ගන්න අපි මොකක් හරි ඒක සූත්‍රයේ වැඩක් ගන්න. දැන් එහෙනම් අපි sin A ධන B සූත්‍රයේ වැඩක් ගන්න හැටි බලමු. මට ගණනකදී අවශ්‍ය වුණා කියලා හිතමු sin 75ට උත්තරේ. sin 75. අපි අර පොතේ අන්තිමට ලියාගෙන තියෙනවා යම් යම් කෝණවල අගයන් හැබැයි ඒ වගුවේ 75 නන්නේ. එහෙනම් 75 ගණනකට අවශ්‍ය වුණොත් හොයන්න කිව්වොත් මම 75 හොයන්න මේ සූත්‍රය උදව් කරගන්නවා. මට sin 75 ලියන්න පුළුවන් අපි දන්න කෝණ දෙකක් ඇසුරින් 45 ධන 30 කියලා. දැන් මේ ධන බේරතාව තියෙනවා. මම ලියනවා sin 45 cos 30. ධන cos 45 sin 30. මෙයා A මෙයා B ආකාරයට සූත්‍රයට ගැලපෙනවා. දැන් ඔයාලට මතක නම් උත්තර දාන්න. තාම මතක නැත්නම් වගුවේ ඇති එකයට මූල දෙක. මූල තුනයට දෙක. එකයට මූල දෙක. භාගය. ඔහොම උත්තර කියලා බෑ. අපි තව ටිකක් සුළු කරමු. මූල තුනයට දෙකයි මූල දෙකයි. එකයට දෙකයි මූල දෙකයි ඇවිල්ලා තියෙනවා. දැන් මම මේක තව ටිකක් සුළු කරලා එහෙම නැත්නම් පොදු හරි අරගෙන මෙන්න මේ විදිහට ලියන්න. මූල තුන ධන එකයට දෙකයි මූල දෙකයි කියලා. සාමාන්‍යයෙන් ඔයාලා අන්තිම ලකුණු පහ ගන්න මෙහෙම තියලත් බෑ. නිතරම අපි මේ උත්තර හරය පරිමේය කරන්න ඕනේ. හරය පරිමේය කරන්න අපි හරයක් ළවයක් දෙකම මූල දෙකෙන් වැඩි කරනවා. එහෙනම් ළවය බලන්න මූල තුන වැඩි කිරීම මූල දෙක මූල 6යි. එක වැඩි කිරීම මූල දෙක මූල 2යි. බෙදීම 4යි කියලා උත්තරේ. ඔන්න sin 75. ඒ අපි sin A ධන B සූත්‍රයේ වැඩක් ගන්නවා. එහෙනම් අපි ඊළඟ සූත්‍රයට යමු. මම ඊළඟට ලියනවා cos A ධන B. cos A ධන B. දැන් අපි බලමු පාද අනුපාතයක් cos A ධන B. බද්ධපාදී OP මෙරිදු කොනේ තිබුණා. බද්ධපාදී OP කාරණේ OT. මම ලියනවා OP යට OT. මේ OP ලියන්න පුළුවන් මට ආන්තරයක් ලෙස. OQ ඍණ PQ. OQ ඍණ PQ. යට OT. ඒ වගේම මට මේ PQ-ට සමාන දිගක් මෙතන තියෙනවා. මෙතන R PQ-ට සමාන දිගක්. එහෙනම් මම ලියනවා OQ ඍණ SR යට OT. PQ-ට සමාන දිග SR. දැන් මම මෙතන කඩලා ලියනවා. OQ යට OT ඍණ SR යට OT. අපි බලමු කවුද මේ OQ යට OT? OQ මෙහි. OT මෙහි. සම්බන්ධයක් වෙන්නේ නැහැ. SR මෙහි. OT මෙහි. ඒත් මට සම්බන්ධයක් වෙන්නේ නැහැ. ඒ නිසා මම අර උත්තරයක් ලියන්න පුළුවන් පාඩයක් මේ දෙන්නට සම්බන්ධ කරනවා. OQ සහ OT දෙන්නටම පොදු සම්බන්ධ කළ හැකි පාඩයක් වෙනවා ඕවා. මම ලියනවා OQ යට OR වරක් OR යට OT කියලා දෙන්න. SR මේ OT මේ දෙන්නම සම්බන්ධ කළ හැකි පාදයක් TR. SR යට TR
වර තියාරයට ඕටි හරිනේ. ඔන්න මට දැන් ගණනේ කිසිම වෙනසක් උනේ නැහැ. අපි බලමු OQ යට OR. OQ යට OR. කොස්සේ වර OR යට ඕටි. OR යට ඕටි. මේ අලුත් කෝණේ ත්‍රිකෝණය. කොස්වි ඍණ SR යට TR. SR යට TR. sin මේ වර TR යට ඕටි. TR යට ඕටි. sin මේ. එහෙනම් මෙන්න අපි cos A ඍණ B ට A ධන B ට සූත්‍රයක්. cos A ධන B සමානයි cos A cos B ඍණ sin A sin B. හොඳට මතක තියාගන්න. ඒකෙ මැදට ආවේ ඍණ කියන. cos A cos B ඍණ sin A sin B. එහෙනම් අපි ඒකෙනුත් වැඩක් ගමු. cos A ධන B සූත්‍රය. මට අවශ්‍ය වුණා cos 75. මේක හොයන්න විභාගෙට දෙනවා දීලා තියෙනවා. අපි බලමු cos 75 ලියන්න පුළුවන් cos 45 ධන 30. මේ වගේ තියෙන කෝණය ගන්නේ. යාව ලියනවා මම cos 45 cos 30 ඍණ sin 45 sin 30. දැන් අපි වගුවෙන් බලලා හෝ මතක නම් ආදේශ කරලා වගු පස්සේ බැලුවත් හොඳයි. එකයට මූල දෙක. මූල 3ට 2. එකයට මූල 2 වරක් පාවි. තව ටිකක් සුළු කරලා මූල 3ට 2යි මූල 2. ඍණ එකයට 2යි මූල 2. අපි තව ටිකක් සුළු කරලා ලියමු. පොදු හරයක් අරගෙන හරේ පරිණය කරන කල් නවත්තන්නේ නැහැ. මූල 3 ඍණ එකයට 2යි මූල 2. ලවයක් හරයක් අපි මූල 2කින් වැඩි කරනවා. මූල 6 ඍණ මූල 2 බෙදීම 4 කියලා cos 75 උත්තරේ අපිට ලැබෙනවා. දැන් අපි cos A ධන B සූත්‍රය අරගෙන ගැටලුවක් කරමු. අපි බලමු දැන් tan A ධන B සූත්‍රය. sin A ධන B හරි cos A ධන B හරි ඊළඟට අපිට තියෙන්නේ tan A ධන B. මම මේ රූප සටහනට යන්නේ නැහැ. මොකද මේ උත්තරේ මට ගන්න පුළුවන් කලින් අවස්ථා දෙක උදව් කරගෙන. sin A ධන B බෙදීම cos A ධන B කියලා ලියනවා. දැන් මේ දෙන්නටම අපි සූත්‍ර අරගෙන තියෙනවා. sin A ධන B sin A cos B ධන cos A sin B බෙදීම cos A cos B ඍණ sin A sin B. විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. දැන් මෙහෙම සූත්‍ර නම් අපිට කටපාඩම් කරන්නත් බෑ. ඒක සංකීර්ණ වැඩි. ඒ නිසා අපි බලමු tan ගේ සූත්‍රයේ tan ගෙන්ම තියාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ යට තියෙන හරේ තියෙන cos A cos B ගෙන් සෑම පදයක්ම බෙදන්න. සෑම පදයක්ම ලවයේ තමයි. දැන් මෙයා බෙදන්නේ cos A cos B ගෙන් එනවා tan. ඔයාලා මෙතන ඉඩක් ගහලා දාලා බෙදුවත් කමන්නේ. මෙහෙම ලියලා ඒක හිතෙන්ම ලියුවත් ප්‍රශ්නයක් නැහැ. cos A cos B ගෙන් මෙයා බෙදුවා. tan B. බෙදී 1 ඍණ tan A tan B. හැබැයි මෙතන ලියලා තියන්න මොකද කරේ කියලා. එහෙනම් අපිට tan A ධන B ගේ සූත්‍රය ඇවිල්ලා තියෙනවා. tan A ධන tan B බෙදීම 1 ඍණ tan A tan B. tan A ධන B සූත්‍රයේ tan පද වලින්ම ගන්න. අපි බලමු tan 75 උත්තරේ. tan 75 අපිට tan 75 හොයන්න කිව්වොත් ගැටලුවකදී අවශ්‍ය වුණොත් දැන් අපි දන්නවා 45 ධන 30 කියලා. මම ලියනවා
45 ධන tan 30 බෙදීම එක ඍණ tan 45 වරක් tan 30 කියලා සූත්‍රයට ගැලපෙනවා. tan 45 උත්තරේ මතකින් දාන්න. එහෙම මතක නැත්නම් වගුව බලන්න. එක ධන එකයට මූල 3 බෙදීම එක ඍණ මෙතන එක නිසා මම ලිව්වේ නැහැ එකයට මූල 3. හැබැයි ඔයාලා මෙහෙම උත්තර කියන්න නැති බවක් දන්නවා. අපි ලවයේ පොදු හරය ගමු මූල 3යි. එතකොට මූල 3 ධන එක. හරයේ පොදු හරයේ මූල 3 නිසා මම මේක අයින් කරලා මූල 3 ඍණ එක ලිව්වට කමක් නැහැ. හැබැයි මෙහෙම උත්තර තියන්නෙත් නැහැ අපි. හරයේ වර්ගමූල පදේ නොයන තරමට තමයි ඔයාලට අවසාන ලකුණ ගන්න පුළුවන්. අපි හරයේ ප්‍රතිපදයේ උදා යටයි වැඩි කරමු. හරයේ ප්‍රතිපදයේ මූල 3 ධන එක මූල 3 ධන එක. මට ඊළඟ පේළිය එනවා මූල 3 ධන එකේ වර්ගය. මේ දෙන්න බෙදී ඒ ඍණ B ඒ ධන B 3 ඍණ 1. තව ටිකක් මම සුළු කරන්න. මම වර්ග කළ 3 ධන 1 විතරක් නෙවෙයි දෙන්නම් වැඩි කරලා මැද පදය බෙදීම 2 කියලා දෙනවා. දැන් මම මේ දෙන්න එකතු කරලා 4 ධන 2යි මූල 3 බෙදීම 2 තියන්න. දැන් දෙකෙන් බෙදෙන නිසා 2 ධන මූල 3යි කියලා උත්තරේ තියන්න. දැන් නැත්නම් අපට උත්තරේ. එහෙනම් අපි ඊළඟට යමු තවත් සූත්‍ර 3ක් ගන්න. දැන් මේ රූප සටහන මට අවශ්‍ය නැහැ. ඊළඟ සූත්‍රය තමයි sin A ඍණ B සූත්‍රය. අපි ඒ දන්න B ගත්තා. දැන් A ඍණ B. ඒක ගන්නෙ මම අර කලින් ගත්ත ඒ දන්න B සූත්‍රය උදව් කරගෙන. මම මේකට ගත්ත සූත්‍රය sin A cos B. ධන cos A sin B. දැන් මම කියනවා ඔයාලට මේ B වෙනුවට ඍණ B කියන කෝණය ආදේශ කරන්න. ඒ කියන්නේ B කියන සෑම තැනකටම මේ කෝණ කෝණයකට සත්‍ය නම් B වෙනුවට ඍණ B දැම්මත් මේක සත්‍යයි. එහෙනම් මම ඊළඟ පේළිය ලියනවා sin A ධන ඍණ B සමාන sin A cos ඍණ B ධන cos A sin ඍණ B. B තියෙන සෑම තැනකටම ඍණ B දාගෙන ගියා. එහෙනම් මම වම් පැත්ත sin A ඍණ B ලිව්වට කමක් නැහැ. දැන් මේ දෙන්න වැඩි කරලා. cos ඍණ B. ඔයාලා ඉතින් අන්තිමට ගන්න සූත්‍රයක් මේ තියෙන්නේ. cos ඍණ B කියන්නේ cos B. එහෙනම් sin A cos B. sin ඍණ B කියන්නේ ඍණ sin B. ඒ ඍණ ලකුණ මෙතෙන්ට දාලා cos A sin B කියලා දෙනවා. ඔන්න sin A ඍණ B ට අපි සූත්‍රය ගත්තේ A ධන B සූත්‍රය උදව් කරගෙන. අපි බලමු මේකෙන් ගන්න පුළුවන් වැඩක් දැන්. අපිට අවශ්‍ය වුණා කියලා හිතමු sin 15 උත්තරේ. ගැටලුවකට හෝ ඒක ගැටලුවක් විදිහට වෙනවම දෙන්නත් පුළුවන් ඒ වගේ ප්‍රශ්න. sin 15. sin 15 උත්තරේ මම වගුවේ දීලා නැහැ. හැබැයි වගුවේ තියෙන කෝණ දෙකක් ඇසුරින් මට මෙයා ලියන්න පුළුවන්. 45 ඍණ 30. ඒ කෝණ දෙක පමණක් නෙවෙයි. ඔන්නම් ඔයාලට 60 ඍණ 45ක් ලියන්න තිබුණා. මම දැන් සූත්‍රයට ගන්නවා. sin 45 cos 30 ඍණ cos 45 sin 30. ඔන්න අපේ sin A ඍණ B සූත්‍රයේ වැඩක් ගත්තා. දැන් අගයන් ආදේශ කරමු. මම ලියනවා එකයට මූල 2. මූල 3ට 2. ඍණ එකයට මූල 2. වරක් භාගය. මූල 3ට 2යි මූල 2. ඍණ එකයට 2යි මූල 2. පොදු හරයට 2යි මූල 2 ගත්තොත් මූල 3 ඍණ 1. අපි දන්නවා මෙහෙම උත්තරයක් තියන්නේ නැහැ. හරය පරිමය කරන්න ලවයත් හරයත් මූල දෙකෙන් වැඩි කළ යුතුයි. එයාට අපි ගණන් කරමු.
දැන් එනවා මට මූල 6. ඍණ මූල 2. මේ දෙක වැඩි කරලා ඔන්න sin 15 වෙනවා. ඊළඟට අපි බලමු තවත් සූත්‍රයකට යන්න. cos A ඍණ B. cos A ඍණ B සූත්‍රය ගන්නෙත් cos A ධන B සූත්‍රය උදව් කරගෙන. මම නම් cos A ධන B ලියනවා. cos A cos B ඍණ sin A sin B අපි අදගත්තු සූත්‍රයක් නේ. ඒකෙත් මම B තියෙන සෑම තැනකටම ඍණ B දාගෙන යනවා දිගට. cos A ධන ඍණ B. P වෙනුවට ඍණ B දානවා. cos A cos ඍණ B ඍණ sin A sin ඍණ B කියලා B තියෙන සෑම තැනකටම මම ඍණ B දාගෙන ගියා. දැන් වම් පැත්ත බලන්න. cos A ඍණ B සමානයි. cos ඍණ B කියන්නේ cos B. cos A cos B. sin ඍණ B කියන්නේ ඍණ sin B. එතකොට මෙයා ධන වෙලා sin A sin B කියලා අරක cos A ඍණ B ගේ සූත්‍රය ලැබෙනවා. එහෙනම් අපි බලමු ඒකේ වැඩක් ගන්න. මට අවශ්‍යමයි කියලා හිතමු cos 15. cos 15 යන්නේ. cos 15 යගේ සොයන්න කිව්වේ. මම 15 ලියනවා 45 ඍණ 30. දැන් මගේ cos A ඍණ B රටාව ඇවිල්ලා තියෙනවා. මම ලියනවා cos 45 cos 30. ධන sin 45 sin 30. cos A ඍණ B ගේ සූත්‍රයට ගැලපෙනවා. දැන් අපි බලමු මේවා අගයන් දාලා එකියට මූල 2. මූල 3ට 2. එකියට මූල 2 වරක් භාගය. ඒවා මතකින් දාපු ධර්මයට තමයි හොඳ මුලදී පොඩ්ඩක් වගෝ බලන්න. පස්සේ වලට වගුවක් අවශ්‍ය නැහැ නඩ පාඩමේදී. මූල 3ට 2යි මූල 2 ඍණ එකියට 2යි මූල 2. මොකටද? දා එහෙනම් මම පොදු ආරයට 2යි මූල 2 අරගෙන මූල 3 ධනයක ඒකෙත් මගේ හරේ වර්ගමූලයක් තියෙනවා. එහෙනම් මම මූල 2 උඩයි යටයි වැඩි කරලා තමයි අවසාන උත්තරයට යන්නේ. මූලමයි ධන මූල 2 බෙදීම 4 කියලා මම උත්තරේ ඒ cos 15 යන්නේ. එහෙනම් අපි ඊළඟට යමු tan A ඍණ B සූත්‍රය ගන්න. tan A ඍණ B. ඒක මම ගන්නේ tan A ධන B සූත්‍රයේ උදව් කරගෙන. tan A ධන B ට අපිට ආවා tan A ධන tan B බෙදීම. එක ඍණ tan A tan B කියලා. මම මේ කියන සෑම තැනකටම ඉස්සලා වගේ ඍණ B ආදේශ කරගෙන යනවා. tan A ධන ඍණ B සමාන tan A ධන tan ඍණ B යට එක ඍණ tan වර tan ඍණ B තියෙන සෑම තැනකටම ඍණ B. දැන් වම් පැත්ත tan A ඍණ B සමාන tan A tan ඍණ B කියන්නේ ඍණ tan B ඍණ tan B බෙදීම 1 tan ඍණ B කියන්නේ ඍණ tan B මෙයත් එක්ක ධන වෙලා tan A tan B මේ අපි ලියුවේ tan A ඍණ B ට සූත්‍රය. එහෙනම් අපි බලමු දැන් ඒකෙනුත් වැඩක් ගන්න. මට tan 15 උත්තරේ ගැටලුවකට ආවා කියලා හිතන්න. tan 15 යන්නේ. එයාවත් මම ලියනවා tan
45 ඍණ 30 කියලා. එයාට මම ලියනවා tan 45 ඍණ tan 30 බෙදීම 1 ධන tan 45 tan 30 කියලා. 45 tan 45 1 ඍණ එකියට මූල 3 බෙදීම 1 ධන 1 වරක් එකියට මූල 3 මම එතන එකේ ඉලක්කම ලියුවේ. තව ටිකක් සුළු කළොත් මූල 3 ඍණ 1 අර හරේ මම එකපාර සුළු කළා මූල 3 ධන 1. ඒකේ හරේ පරිණය කරන්න හරේ ප්‍රතිබද්ධයේවත් මැද ලකුණ වෙනස් කරලා වැඩි කරමු ඩයටයි දෙක. ප්‍රතිබද්ධය කියන්නේ මැද ලකුණ වෙනස් කරලා වැඩි කිරීම. ළමයට එනවා මූල 3 ඍණ 1 වර්ගය. හරයට එනවා ඒ ධන b ඒ ඍණ b රටාව 3 ඍණ 1. මම තව ටිකක් සුළු කළොත් වර්ග කිරීමෙන් 3 ධන 1 ඍණ 2යි මූල 3. යට 2. උත්තරේ 4 ඍණ 2යි මූල 3 යට 2. 2 ඍණ මූල 3 කියලා මේ පද දෙකම දෙකෙන් බෙදලා තියෙනවා. ඔන්න tan 15 උත්තරේ අපි ඉතින්. එතකොට අපි දැන් සූත්‍ර 6ක්ම ලබාගෙන උදාහරණ කීපයකුත් කරලා තියෙනවා. අපි බලමු මේ සූත්‍ර වලින් ගන්න පුළුවන් තවත් වැඩ. මම කෝඩ ටිකක් දානවා sin alpha 13 5 බෙදීම 13 cos beta 3 බෙදීම 5 alpha හා beta සුළු කෝණ වේ කියලා මට දෙන්න පුළුවන්. එහෙම නැතුව මට මෙහෙම දෙන්න පුළුවන්. alpha 90ට අඩුයි බිඳුවට වැඩි. beta 90ට අඩුයි බිඳුවට වැඩි. කිව්ව සුළු කෝණ බව පැහැදිලි. නම් මෙන්න මේවයි අභ්‍යංශ හොයන්න මම දෙන්නේ. sin alpha ධන beta. 2 sin alpha ඍණ beta. 3 cos alpha ධන beta. 4 cos alpha ඍණ beta. 5 ඒ 4 මම දෙන්න. tan පදනීම ගන්නවා නම් ඔයාලට පුළුවන් නේ. ඔන්න වගේ ගැටලුත් අපිට දෙනවා. කෙටි ප්‍රශ්න 10ක් දෙනවා ඔයාලට පේපර් එකේ. ඒ කෙටි ප්‍රශ්න 10 10 වෙනි ගානට උගක් වෙලාවට එන්නේ මේ රටාවේ ගැටලු. එහෙනම් අපි බලමු දැන් sin alpha ධන beta හොයන්න මෙන්න දත්ත ටික තියෙනවා. මම සූත්‍රය ලියනවා. ඔයාලට සූත්‍රය ලියපුවාම ලකුණු 5ක් ලැබෙනවා. sin alpha cos beta ධන cos alpha sin beta කියලා මම සූත්‍රය ලියුවා. දැන් මම sin alpha දානවා. ඒ දාන්න උත්තරේ අපි දාමු 5 බෙදීම 13යි 3 බෙදීම 5යි. ධන cos alpha දන්නේ නැහැ. හැබැයි alpha සුළු කෝණයක්. ඒ නිසා මට ඍජු කෝණී ත්‍රිකෝණයක ඒ සුළු කෝණයක් නිසා alpha දාලා මෙයා 5යි මෙයා 13 නිසා මෙයාට 12 දාගන්න පුළුවන්. beta සුළු කෝණයක් නිසා මට ඍජු කෝණී ත්‍රිකෝණයක beta දාගෙන මෙයාට 3යි මෙයාට 5යි මෙයාට 4 දාගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න සුළු කෝණයක් නිසා පමණයි මේව ඇන්නේ. මේවා මහා කෝණ උනා නම් මේ විදිහේ රූප සටහන් වල අඳින්න එපා. ඒක සම්පූර්ණයෙන් වැරදි. මම දැන් cos alpha ගේ උත්තරේ ගන්නවා. 12 බෙදීම 13. sin beta 4 බෙදීම 5. දැන් මම සුළු කරන්නම් 15 යට 65. දැන් ඔයාලා සමහර විට මෙහෙම හිතෙන්න පුළුවන්. මේ 5 දැක්ක ගමන් කපන්න. එහෙම යන්න එපා. මෙයාගේ පොදු හරය මෙයාගේ කැපෙන්නේ නැහනේ. මෙයාගේ පොදු හරය උතරමට මට ලේසි. 48 බෙදීම 65. උත්තරේ 63ට 65යි කියලා
sin alpha ධන බීටාගේ උත්තරේ මට ලැබුණා. එහෙනම් අපි බලමු sin alpha ධන බීටාගේ උත්තරේ. එහෙනම් ඍජුකෝණී ත්‍රිකෝණ අදින්නේ සුළු කෝණයක් බව දත්තේ දීලා තිබුණා නම් පමණයි. දත්තේ දෙන කෝණ මොනවද කියලා මොන උත්පාද තුලද තියෙන්නේ කියන එක හොඳට බලලා තමයි අපි රූප සටහන අවශ්‍ය නම් අඳින්නේ. මා සූත්‍රයේ ලියනවා sin alpha cos beta ඍණ cos alpha sin beta. දැන් sin alpha ට මම දානවා 5 බෙදීම 17. cos beta ට 3 බෙදීම 5 ඍණ 12 බෙදීම 13 වර 4 බෙදීම 5. එහෙනම් අපි බලමු දැන් තව ටිකක් සුළු කරලා 15 යට 65. දැන් කපන්නේ නේ ඍණ 48 බෙදීම 65. සුළු කළොත් ඍණ 33 යට 65යි කියලා. එහෙනම් අපි දැන් ප්‍රශ්න දෙකක උත්තර ගත්තා ඊළඟට cos alpha ධන beta. cos alpha ධන beta අපු ගමන් අපි සූත්‍රයේ ලියමු. cos alpha cos beta ඍණ sin alpha sin beta කියලා සූත්‍රය ලියන්න. දැන් අපි අගයන් ආදේශ කරමු. cos alpha රූප සටහන තියෙනවා. 12 යට 13. cos beta 3 යට 5. ඍණ sin alpha 5 බෙදීම 13. sin beta 4 බෙදීම 5. සුළු කරලා උත්තරය අපි දාගමු. 36 බෙදීම 65. ඍණ 20 බෙදීම 65. 16 බෙදීම 65. අපි cos alpha ධන beta කියුවා අපේ සූත්‍ර භාවිතා කරලා. එහෙනම් cos alpha ඍණ beta කියලා දැන් යනවා. cos alpha ඍණ beta. cos alpha ඍණ beta ගේ සූත්‍රය cos alpha cos beta ධන sin alpha sin beta කියලා ලියනවා. එහෙනම් cos alpha ට අපි උත්තරේ හොයාගමු අතර රූප සටහනේ 12 බෙදීම 13. cos beta 3 බෙදීම 5යි. ධන sin alpha 5 යට 13යි. sin beta ට 4 බෙදීම 5යි. 36 බෙදීම 65. ධන 20 බෙදීම 65. 56 බෙදීම 65 කියලා අපිට උත්තරය. එහෙනම් අපි බලමු දැන් එම ගැටලුවම උත්තරපාද පොඩ්ඩක් වෙනස් කරලා. මේ ප්‍රශ්න ටිකටම අපි උත්තර ලියමු උත්තරපාද වෙනස් කරලා. මම දෙන්නම් sin alpha දීලා තියෙනවා cos beta දීලා තියෙනවා. මම alpha පළවෙනි උත්තරපාදේ ගන්නම් beta මම දාන්න හතරවෙනි උත්තරපාදේට. ඒ කියන්නේ 2යි පයි සහ 3යි පයි වට 2 අතර කිව්වොත් හරිනේ 360යි 270යි කියන එක තමයි ආන්සර් වලින් මම රේඩියන් වලින් දැම්මේ ඒක ඔයාලට ගැටලුවක් වෙන එකක් නැහැ 2යි පයි කියන්නේ 360 3යි පයි වට 2 කියන්නේ 270 වකිලාවට මේ පරාස දෙන්නේ ඔයාලට රේඩියන් දැන් අපි බලමු ඇල්ෆා සුළු කෝණයක් නිසා එයාගෙන ප්‍රශ්නයක් නෑනේ රූපේ. නමුත් බීටා 270යි 360යි අතර තියෙන කෝණයක් නම් මේ විදිහේ රූපයක් එන්න බෑ. එහෙනම් මෙයාව ඇඳුනොත් වැරදි එයා කියන්නේ. එහෙනම් ඔයාලට පොඩි ප්‍රශ්නයක් කොහොමද දැන් මම මේ cos බීටා නම් දන්නවා sin බීටා එහෙම හොයන්නේ කොහොමද කියලා. අපි බලමු. මුල්ම ප්‍රශ්නේ sin alpha ගන්න බීටා. sin alpha cos beta ධන cos alpha sin beta. මම sin alpha ට 5 බෙදීම 13 දානවා. cos beta ට 3 යට 5 දානවා. ධන
කොස් ඇල්පට එයා පළවෙනි උත්පාදයේ සුළු කෝණය ඒ නිසා 12ට 13 දාන්න. sin β. sin βට හතරවෙනි උත්පාදයේ නම් රූප සටහන් අඳින්න බෑ මහා කෝණයක්. මට සිද්ධ වෙනවා සූත්‍රය උදව් කරගෙන sin β හොයන්න. මෙන්න මගේ සූත්‍රය. cos වර්ගයේ β ධන sin වර්ගයේ β සමානයි 1යි. cos වර්ගයේ βට 9ට 25යි. sin වර්ග β දන්නේ නැහැ. මෙයා පැත්ත 1යි. sin වර්ගයේ βට එනවා මෙයා අනිත් පැත්තට ගිහිල්ලා අඩු කළොත් ඔයාලට 16 දෙකින්ම 25. sin βට ධන කෝණින 4යට 5. හැබැයි β හතරවෙනි වෘත්තපාදයේ නිසා sin βට එන්න ඕනේ ඍණ උත්තරේ. ඒ උත්තරේ තමයි ඍණ 4යට 5. ඔන්න අපේ උත්තරේ මේ වෘත්තපාද අනුව හොයාගන්න ක්‍රමය අපිට සූත්‍ර තියෙනවා අන්න වෙලාවකදී මේ රූප සටහන අඳින්නේ සුළු කෝණයකට පමණයි. දැන් sin βගේ උත්තරේ දාමු ඍණ 4යට 5. මේ පැත්තේ මට එනවා 15 බෙදීම 65. ඍණ 48 බෙදීම 65. උත්තරේ මට එනවා ඍණ 33ට 65. අපේ sin alpha ධන බීටාගේ උත්තරේ යුවා එම දත්තවලට ගැලපෙන විදිහට. එහෙනම් මම දැන් sin alpha ඍණ බීටා කියනවා. sin alpha ඍණ බීටා. මගේ සූත්‍රය sin alpha cos beta ඍණ cos alpha sin beta. sin alpha ගේ උත්තරේ 5 බෙදීම 13. cos alpha 3ට 5. ඍණ cos alpha ප්‍රශ්නයක් නෑ 12ට 13. sin beta ඍණ 4ට 5යි. මම දාන්නේ ඍණ උත්තරේ. ඉතින් ආ හතරවෙනි උත්පාදේ. මට එනවා 15ට 65 ධන 48ට 65 සුළු කළොත් 63ට 65 කියලා ලැබෙනවා. අපි බලමු cos alpha ධන බීටාගේ උත්තරේ කියලා. cos alpha ධන බීටා. cos alpha cos beta ඍණ sin alpha sin beta. ඔයාලට විභාගෙදී ගැටලුවක් එනවයි කියවනේ මම මේ විදිහේ අර දාවිඩ ගන්න හුඟක් වෙලාවට මේ වගේ ප්‍රශ්න හතරක් අහන්නේ එක ප්‍රශ්නයයි අහන්නේ ඒකට ලකුණු 25ක් තියෙනවා. cos alpha යම් අපේ රූප සටහනක 12ට 10ක්. cos beta 3ට 5යි ඍණ. sin alpha 5ට 13යි වරක් sin beta. sin beta ට දාන්නේ ඍණ 4ට. එහෙනම් 36ට 65 ධන 20ට 65 උත්තරේ 56ට 65 කියලා එනවා. ඊළඟට අපි cos alpha දෙන බීටා cos alpha දෙන බීටා මේ විදිහට ඔයාලා සූත්‍ර මතකින් දානකොට තමයි ඒ මතක හිටින්නේ හැමතිස්සෙම සූත්‍ර බලන්න එපා. පුළුවන් තරම් මතකින් ගන්න. cos alpha ඍණ බීටා කියන්නේ cos alpha cos beta ධන sin alpha sin beta. අපි උත්තර ආදේශ කරමු 12ට 13. 3ට 5යි. ධන 5ට 13යි වරක් ඍණ 4ට 5. මම දානවා 36ට 65. ඍණ 20ට 65 උත්තරේ 16ට 65 කියලා මට පිළිතුරක් ලැබුණා. දැන් මම ඊළඟට තව මෙම ගැටලුවම දත්තේ පොඩ්ඩක් වෙනස් කරන්න වෘත්තපාද. මම හතරවෙනි වෘත්තපාදයේ බීටා කියලා ඇල්ෆා දෙවෙනි වෘත්තපාදයට ගත්තා. දැන් බලන්න. අපි බලමු ඇල්ෆා දෙවෙනි වෘත්තපාදයේ කියන්නේ මහා කෝණය. එහෙනම් මේ රූප සටහන අඳින්නත් මට බැහැ.
දෙන්නට මුරුදු සටහන අදින්න බෑ. එහෙනම් අපේ sin alpha ධන බීටාගේ සූත්‍රය ලියාගෙන ඉන්න. ප්‍රශ්නේ අහපු ගමන් ඒ අදාළ සූත්‍රය ලියාගෙන ඉන්න. sin alpha cos beta ධන cos alpha sin beta. දැන් මගේ sin alpha හරි. 5 බෙදීම 13. cos beta හරි. 3 බෙදීම 5. හැබැයි cos alpha sin beta නම් හොයලා cos alpha හොයන්න නැවත මට සූත්‍රයට යන්න වෙනවා. sin වර්ගය alpha ධන cos වර්ගය alpha සමාන 1යි. මම sin වර්ගය alpha ට දානවා 25ට 169. cos වර්ගය alpha සමාන 1යි. cos වර්ගය alpha සමානයි මේ අනිත් පැත්තට ගෙනල්ලා අඩු කළොත් 144ට 169. cos alpha ට එනවා ධන කෝණින 12ට 13. නමුත් මම තෝරගන්නේ cos alpha ට දෙවෙනි වෘත්තපාදයේ නිසා ඍණ 12ට 13. එහෙනම් අපි ආදේශ කරමු මෙතන. ඍණ 12ට 13 වරක් ඍණ 4ට 5 කියලා ආදේශ කරමු. මගේ උත්තරේ එනවා 15ට 65. ධන 48 බෙදීම 65 සුළු කළොත් 63ට 65 තුන ගැටලුවට ලැබුණා. වෘත්ත පාද වෙනස් කරගන්නවා. එහෙනම් අපේ sin alpha ඍණ බීටාගේ උත්තරේ තමයි. sin alpha ඍණ බීටා. sin alpha cos beta ඍණ cos alpha sin beta. sin alpha ට 5 බෙදීම 13. cos beta ට 3 බෙදීම 5යි. ඍණ cos alpha ඍණ 12ට 13. වර sin beta ඍණ 4ට 5. ඊටම පැහැදිලිව අගයන් ආදේශ කරන්න. 15ට 65. මෙතන එන්නෙමට ඍණ 48 බෙදීම 65යි. ඍණ 33ට 65 පිළිතුර ලෙස ලැබෙනවා. එහෙනම් අපි cos alpha ධන බීටාත් හොයමු. එම තත්ත්වවලට වෙලා. cos alpha ධන බීටා. cos alpha ධන බීටා සමානයි cos alpha cos beta ඍණ sin alpha sin beta. cos alpha ගේ උත්තරේ ඍණ 12ට 13. cos beta ගේ උත්තරේ 3ට 5යි. ඍණ sin alpha ගේ උත්තරේ 5ට 13. sin beta ගේ උත්තරේ ඍණ 4ට 5යි. එකපාරට උත්තර දාන්න යන්න එපා. මේ විදිහට ආදේශ කරලා තාම පැහැදිලිව උත්තර ගන්න පුරුදු වෙන්න. ඍණ 36ට 65 ධන 20ට 65 සුළු කළොත් ඍණ 16ට 65 මත දෙනවා. cos alpha ධන බීටාට. එහෙනම් අපි cos alpha ඍණ බීටා හොයමු. cos alpha ඍණ බීටා. cos alpha cos beta ධන sin alpha sin beta. දැන් අපි අගයන් ආදේශ කරමු. cos alpha ට ඍණ 12ට 13. cos beta ට 3 බෙදීම 5යි. ධන sin alpha ට 5ට 13යි. වරක් sin beta ට ඍණ 4ට 5. මට සුළු කළොත් එනවා ඍණ 36ට 65 ඍණ 20ට 65 තව ටිකක් සුළු කළොත් ඍණ 56ට 65ක් ලැබෙනවා. ඒ අපි වෘත්ත පාද මාරු කරලා ඔයක නිසා. එහෙමනම් අපේ සූත්‍ර ටික දැන් අපි සූත්‍ර 6ක් අපි ගත්තා. බලමු අපි තව සූත්‍ර ටික ගත්තා. මම sin A ධනමයේ සූත්‍රය නැවත ලියනවා. A ධනමය
sin A cos B ධන cos A sin B. මම දැන් මේ B කියන අකුර වෙනුවට දිගටම A අකුර දාගෙන යනවා. අපි බලමු දැන් මොකද වෙන්නේ. sin A ධන A සමාන sin A cos A ධන cos A sin B. මට වම් පැත්තේ දෙන්න එකතු කරලා sin 2a ලියන්න පුළුවන්. දකුණු පැත්තේ දෙන්න එකතු කරලා දෙවරක් sin මේ cos A ලියන්න පුළුවන්. මේක සූත්‍රයක්. අපි මේවට කියන්නේ භාගකෝණ සූත්‍රය. ඒ භාගකෝණ සූත්‍රය කියන්නේ හේතුව දැන් අපි බලමු. මේ පැත්තේ තියෙන sin 2යි. එහා පැත්තේ ඇවිල්ලා තියෙන මේ 2යි එකෙන් භාග. මේ A. හැබැයි මේක සමහර දැන් විතරයි මේ sin 2යි එක විතරයි මේ සූත්‍රය ගැලපෙන්නේ කියලා. එහෙම නෙමෙයි. ඕනෑම කෝණයක් භාග කෝණ වලින් ලියන්න මේ සූත්‍රය මට උදව් කරගන්න පුළුවන්. උදාහරණ බලන්න. sin A 2යි sin A අට 2 cos A අට 2. මෙතන A නම් මෙතන භාග. sin 3යි අවශ්‍ය වෙලාවකදී 2යි sin 3යි A අට 2 cos 3යි A අට 2. මට අවශ්‍ය වුණ sin 4යි 2යි sin 2යි A cos 2යි. එහෙම මේ අකුරු වලට විතරක් නෙමෙයි. අපි තුමට sin 40 ලියන්න ඕන භාග කෝණ වලින් 2යි sin 20 cos 20. ඔය විදිහට අපිට ඕනෑම කෝණයක් භාග කෝණ වලින් ලියන්න මෙන්න සූත්‍රයක් අපි ඉගෙන ගත්තා. භාග කෝණ සූත්‍රයක් sin වලට. එහෙනම් අපි ඊළඟට බලමු cos A ධන B ගේ සූත්‍රය. cos A ධන B cos A ධන B සමානයි cos A cos B ඍණ sin A sin B. මම එම සූත්‍රයේ B තියෙන තැන් වලට A අකුර දිගටම දාගෙන යනවා. cos A ධන A cos A cos A ඍණ sin A sin A. අපි ළඟ පෙරේලියමු cos 2යි සමාන cos වර්ගය මෙතන වැඩි කළා වර්ගය ඍණ sin වර්ගය. ඔන්න අපි cos 2යි එකට ගත්තු එක සූත්‍රයක් cos වර්ග A ඍණ sin වර්ගය. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේම 2යි එක පමණක් නෙවෙයි ඕනෑම කෝණයක් භාග කෝණ වලින් ලියන්න මේ සූත්‍රයත් උදව් කරගන්න පුළුවන්. හැබැයි මේක අපේ cos 2යි එකට ගත්තු පළවෙනි සූත්‍රය. මට අවශ්‍ය වුණ cos 2යි cos වලින්ම පමණක් ලියා ගන්න අපි බලමු මේ sin පදේ ඉවත් කරගන්න. එයාට මම දානවා එක ඍණ cos වර්ගය A. මේ අසුළු කළොත් cos වර්ග A ඍණ 1 ධන cos වර්ගය. එයත් සුළු කළොත් 2යි cos වර්ග A ඍණ 1 කියලා මට cos 2යි Aට තවත් සූත්‍රයක් ලැබුණා. අපි මේ සූත්‍ර ගන්නේ ගණනට ගැලපෙන විදිහට. මේ සූත්‍රය ගැලපෙන තැන් බලලා යාව දාන්න පුළුවන්. cos වලින් පමණ සූත්‍රය අවශ්‍ය වෙලාවක මෙයා දාන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ සූත්‍රය sin පද වලින් පමණක් ගන්නත් අපිට එනම් පුළුවන් වෙන්න ඕන. cos 2යි A සමානයි. එක ඍණ sin වර්ගයේ cos වර්ගයට ඍණ sin වර්ගයේ එකක් තව තියෙනවා. එයා සුළු කළොත් මට එනවා එක ඍණ 2යි sin වර්ගය A කියලා. ඔන්න cos 2යි ඊට නම් අපි සූත්‍ර ගත්තා 3ක්. ඒ හොඳට අර ලකුණු වරද්ද ගන්න නැතුව හොඳට කඩපාඩම් කරගන්න ඕනේ. ඒ වගේම ඉතින් මේ සූත්‍රය එන විදිහත් පොඩ්ඩක් බලා ගන්න එක හොඳයි. ඒක පාරට මම ලියන්නේ නැති එකයි ගන්න විදිය පෙන්නන්නේ. ඔයාලා පොඩ්ඩක් බලන්න. cos 2යි සූත්‍ර 3. sin cos දෙන්නගෙන් එකයි cos වලින් පමණක් එකයි sin වලින් පමණක් එකයි. එහෙනම් අපේ tan
පොරටත් යමු ඒ ධන වීර්යය. tan A ධන B. මං සූත්‍රය ලියනවා tan A ධන tan B බෙදීම 1 ඍණ tan A tan B කියලා. මම දැන් මේ B තියෙන සෑම තැනකටම A අකුර දාගෙන යනවා. tan A ධන A සමානයි tan A ධන tan A බෙදීම 1 ඍණ tan A වරක් tan A. B තියෙන සෑම තැනකටම A අකුර දානවා. දැන් අපි වම් පැත්ත සුළු කරලා ලියමු tan 2A. 2 tan A බෙදීම 1 ඍණ tan වර්ගයේ A. tan වලට නම් එක සූත්‍රයයි භාගකෝණ වලින් තියෙනවා. හැබැයි මේ සූත්‍ර අපිට 2යි පමණක් නෙවෙයි ඕනෑම කෝණයක් භාගකෝණ වලින් ලියන්න පුළුවන් කියලා අපිට කියන්න මේකෙන් පුංචි උදාහරණයක් මම කරනවා. මට අවශ්‍ය වුණා කියලා හිතමු tan 22 උත්තරය. tan 22 අගේ සොයන්න කියලා මට ඔන්න ප්‍රශ්නයක් තිබුණා. tan 22 දැන් මෙයා වගුවේ නැහැ. නමුත් වගුවේ ඉන්නවා මෙයාගේ දෙගුණේ. ඒ කියන්නේ 45. tan 45 උත්තරේ එකයි. මම කියන්නේ මේ සූත්‍රය මතක් කරගන්න. මම ලියනවා tan 45 සමානයි එයාගේ භාග වලින් ලියන්නේ 2යි tan 22 බෙදීම 1 ඍණ tan වර්ගය 22 ගැලපෙනව නේද බලන්න. 2යි 45 දැම්මොත් ඒක දාන්නේ 22. අනේ ඒ වගේ අපිට මේ සූත්‍රයෙන් වැඩක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මගේ ප්‍රශ්නේ tan 22 උත්තරේ හොයන්න. අපි දන්නවා මේ වගේ සංකීර්ණ පද තිබ්බොත් ආදේශයක් දාගන්න. මම tan 45ට 1 ලියනවා. tan 22 මාරට මම අකුරක් ගන්නවා. tan 22 මාර සමානයි මම කියන්නම් t කියලා. 2යි t බෙදී 1 ඍණ t වර්ගය. හරස් වෙනි කරනවා. 1 ඍණ t වර්ගය සමානයි 2යි. ඔක්කොම එක පැත්තකට ගත්තොත් t වර්ගයේ ධන 2යි t ඍණ 1 සමානයි බිඳුව. දැන් මගේ ගැටලුව t සොයන්න. ඔයාලට පුළුවන් මෙයා වර්ග පූර්ණ කරන්න. t ධන 1 පූර්ණ වර්ගය ඍණ 2 සමානයි බිඳුව. t ධන 1 පූර්ණ වර්ගය සමානයි 2යි. t ධන 1 සමානයි ධන පූර්ණ මූල 2යි. ඊට උත්තර දෙකක් එනවා මට මෙන්න මෙහෙම. t සමානයි එකක් එනවා මූල 2 ඍණ. අනිත් එක එනවා ඍණ මූල 2 ඍණ. නමුත් tan 22 මාරට උත්තර දෙකක් එන්න බෑ. tan 22 මාරට ගැලපෙන උත්තරේ තෝරද්දී අපි හේතුව ලියන්න ඕනේ. එහෙනම් tan 22 මාරේ උත්තරේ එන්න ඕනේ ධන උත්තරේ බව පැහැදිලි වෙන්න ඕනේ. මොකද මෙයා සුළු කෝණයක්. 22 මාරේ ඉන්නේ පළවෙනි උත්තරකාරී. මෙයා ඍණ උත්තරයක් නේ මූල 2 ඍණ 1 ලියලා මෙහෙම ලියන්න. 22 මාර ඉන්නේ පළවෙනි උත්තරකාරී. 9යි බිඳුවයි 8. එහෙනම් අපි ඒ ගත්ත සූත්‍රයකින් වැඩක් ගත්තා. එහෙනම් අපි ඊළඟ දවසේ තවත්